මාධ්‍යවේදී හිතවතුන් සහෝදරත්වයෙන් පිළිගන්නවා. අපි දන්නවා මේ වෙන විට දිනකට 2500ක් 3000ක් පමණ ආසාදිතයින් වාර්තා වෙන තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ වගේම දෛනිකව 30කට 30ත් 40ත් අතර ආසන්න ප්‍රමාණයක් වසංගතයේ හේතු කොටගෙන මේ යමින් තිබෙනවා. ඒ වගේම මේ වන විට 1,70,000කට පමණ රටේ ජනගහනයේ මෙම වෛරසය වැළඳී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ඒ වගේම 1,269ක් පමණ පිරිසක් දැන්ට වාර්තා වී තිබෙන ආකාරයට මෙම වෛරසය හේතු කොටගෙන මිය ගොස් තිබෙනවා. එනිසා ඒ දත්ත තොරතුරු වලින් පෙන්වන්නේ මෙම කොවිඩ් වසංගත තත්ත්වය පැතිරී තිබෙන ආකාරයත් එහි විනාශකාරීත්වයේ ස්වභාවය. මේ පිළිබඳව විශේෂයෙන්ම පෞගේ කාලේ පුරාවටම මා දැක්කා අපේ රටේ සෞඛ්‍ය අංශ වලට වගකින බොහෝ අය කොරෝනා මර්ධනය පිළිබඳව විශේෂ අමාත්‍යවරිය පවා විටින් විට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. යම් දැඩි සංචරණ සීමාවක් පැනවීමකින් තොරව මෙම අර්බුදයෙන් මෙම චක්‍රය බිඳින්න අපිට නොහැකියාවක් නැති බව. විශේෂයෙන්ම ඔබ දන්නවා සෞඛ්‍ය ශේෂ්ඨ අදාළ වෘත්තීය සමිති සහ වෘත්තීමය සංවිධාන ගණනාවක් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. මේ වසංගතයේ පැතිරී තිබෙන ආකාරය මේ චක්‍රයේ බිඳ වැටීම සඳහා යම් දැඩි සංචරණ සීමාවන් පැනවිය යුතුයි කියලා. කෙසේ වුවත් ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා ආණ්ඩුව එම තීරණය අරගෙන තිබෙනවා. හැබැයි ඒ වගේම එම තීරණය ගැනීමේදී ආණ්ඩුවක් හැටියට අවධානයට ලක් කළ යුතු මැදිහත් යුතු ශේස්ත්‍ර කීපයක් තිබෙනවා. මොකද මේ ප්‍රතිඵලදායක කරගන්න නම් එවැනි ක්‍රියාමාර්ග ගණනාවක අවතීර්ණ වීම වැදගත්. විශේෂයෙන්ම අපි දන්නවා මෙම කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන මේ දැඩි සංචරණ සීමාවන් හරහා දෛනිකව ආදායම් උපයන ලද කොපාරේ එළවලු ටිකක් එහෙම නැත්නම් කැඳ වීදුරුවක් තියාගෙන විකුණපු අය. දෛනික කුලී රස්සාවල යෙදුණු අය. එවැනි බොහෝ අයගේ ත්‍රිවිල් රියදුරන් ආදී පෞද්ගලික බස් රථ සේවාවන් වලින් යපුණු අය. ආදී විශාල ප්‍රමාණයක දෛනික ආදායම් මාර්ගය ඇහිරෙනවා. ඒ නිසා දින 14කට ආසන්න කාලයක මේ සංචරණ සීමාව ඇතුළේ එම පුරවැසියන් සඳහා එම පවුල් සඳහා ඔවුන්ගේ අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. එසේ නැත්නම් මෙම සංචරණ සීමාව වෙනත් ආකාරයෙන් පුරා යාමට ඉඩ තිබෙනවා. ඔබට මතක ඇති දෙවන රැල්ලේදී කොළඹ නගර සභාව තුළ ගම්මාන ගණනාවක් වතු ගණනාවක් වසා දැමීම හේතු කොටගෙන ඒ ජනතාව පීඩාවට පත්වීම හේතු කොටගෙන ජනතාව දමා තිබුණු පොලිස් බැරියර් කඩාගෙන පාරට ආවා. මොකද සාමාන්‍ය පුරවැසියන් තමන්ගේ දරුවන්ගේ ආහාර වේල පිළිබඳව තමන්ගේ වැඩිහිටියන්ගේ ඖෂධ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා ආණ්ඩුව ඉතාමත් වේගවත් යාන්ත්‍රණයක් ඒ සඳහා සකස් කළ යුතුයි. දැනට එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව අපට පෙන්වුම් කරන්නේ නැහැ. ඊළඟ ප්‍රධාන කරුණ තමයි මේ සංචරණ සීමා පැනවීමට පෙර පවා අපි පෙන්වා දෙනු ලැබුවා අපේ රටේ නිෂ්පාදනයන් තිබෙනවා. විශේෂයෙන්ම එළවලු වගේ ඒවා ගත්තොත් සමහර ඒවා දින 3කට සැරයක්වත් නිලිය යුතුයි. සමහර ඒවා සතියකට සැරයක්වත් නිලිය යුතුයි. ඒවා දීර්ඝ කාලයක් ආරක්ෂා කරගන්න අපිට ගබඩා සංකීර්ණ නැහැ. ඒ වගේම මාළු අස්වැන්න ගත්තත් එහෙම අස්වැන්න ගත්තත් එහෙමයි. ඒ වගේම මේවා පුරවැසියන්ගේ ආහාර පාන සඳහා අවශ්‍යයි. එළවලු සහ මාළු. ඒ නිසා එවැනි නිෂ්පාදනයක්
මිලදී ගැනීමත් බෙදා හැරීමත් පුරවැසියන් කරා ගෙන යාම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. මොකද අපි දන්නවා අපිට ඉතාමත් විහිදුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. මා හිතන්නේ ග්‍රාම සේවක කොට්ටාසයකට ආසන වශයෙන් ගත්තොත් නිලධාරීන් 5 දෙනෙක් පමණ ඉන්නවා. සාමාන්‍යයෙන් ගත්තොත් ග්‍රාම සේවක කොට්ටාසයක පවුල් එකක 400ක් 500ක් ආසන ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් මේ නිලධාරී යාන්ත්‍රණය උපයෝග කරගන්න පුළුවන් වේවි. මා මේ කියන ලද කරුණු දෙක පිළිබඳව. විශේෂයෙන් ආහාර පාන සහ ඖෂධ ලබා දීම, ඒ වගේම නිෂ්පාදන මිලදී ගැනීම, බෙදා හැරීම හා පුරවැසියන් කරා ගෙන යාමට. මොකද ඒකට විධිමත් යාන්ත්‍රණයක් ඕන. විශේෂයෙන්ම අපි දන්නවා මිලදී ගැනීමේදී බෙදා හැරීමේදී පෞද්ගලික අංශයේ විශාල දායකත්වයක් තිබෙනවා. එනිසා පෞද්ගලික අංශයත් මෙම යාන්ත්‍රණය කොටස් කරුණු බවට පත් කරගත යුතුයි. එනිසා අපි හැමදෙනාම සාමූහිකව මේ ක්‍රියාදාමයට අවතීර්ණ වෙනවා නම් එවැනි ගැටලුකාරී තත්වයක් ඇතිවීම මා කියන්නේ නෑ 100ක් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වේවි කියලා. නමුත් එවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම අවම කරගත හැකියි. ඒ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව මේ වසා තබා තිබෙන තත්වයක් ඇතුළේ වුවත් ආණ්ඩුව උත්සාහ දරමින් තිබෙනවා අපනයන ශේස්ත්‍රයන්, අපනයන කලාප, අපනයන ශේෂ්ත්‍ර දාදාල කර්මාන්ත සේවාවන් පවත්වාගෙන යාම සඳහා උත්සුක වෙනවා. විශේෂයෙන්ම විලඳ කලාප. නමුත් දැන් ඒ වගේ ගැටලුකාර විශාල ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. අපි දන්නවා අද දිනේ වාර්තා වෙනවා කළුතර පානදුර ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවක අවුරුදු 34ක තරුණියක් කොවිඩ් වසංගතයේ වෛරසය වැළඳී මිය ගොස් ඇති බව. ඒ වගේම බියගම සහ කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා ගණනාවක කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම උන්ට PCR පරීක්ෂණ කර ගැනීමත් එම කොවිඩ් රෝගීන් ඇසුරු කරන අයගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමත් සිදු කළ යුතුයි. නමුත් දැනට එම ආයතන විසින් සිදු කරනු ලබන්නේ එම පරීක්ෂණය කරගන්න සමහර ආයතනවලින් එම සේවක සේවිකාවන්ටම කියන ඔබ ගොස් මීගමුට ගොස් පරීක්ෂණය කරගන්න කියලා. ඒ වගේම ආශ්‍රිතයන්ට ගෙදර නතර වෙන්න කියනවා. ඒක හොඳ ක්‍රියාමාර්ගයක්. නමුත් උන්ගේ වැටුප් කැපීමකට තමයි ආයතනයන් තීන්දුව අරගෙන තිබෙන්නේ. ඒ නිසා කොවිඩ් රෝගයේ වැළඳුණු හා එහි ආශ්‍රිතයන් මේ වැටුප් කැපීමේ ක්‍රියාදාමය නතර කරන්න ඕන. නතර කරලා ඒ අපනයන කලාපත් අපනයන ශේස්ත්‍රත් අපි පුළුවන් ආකාරයෙන් ඒ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා උත්සුක විය යුතු තිබෙනවා. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල වන පරිදි. එසේ නැතුව තමන්ගේ කර්මාන්ත ශාලාවේ ලාභය තමන්ගේ ටාගට් තමන් සම්පූර්ණ කළ යුතු ප්‍රමාණයන් පිළිබඳ පමණක් සැලකිල්ලක් කොට එම ආයතනයන් දුවවන්න උත්සාහ කරනවා නම් නැවත විශාල ව්‍යසනයක් එම අපනයන කලාප ආශ්‍රිතයෙන් පැන නැගීමේ අනතුරු තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා මෙම දැඩි සංකරණ සීමාවන් පොදු සමාජයට විශාල බලපෑමක් ඇති කරනවා. ඒක අපි දන්නවා. ඔවුන්ගේ මලගෙදර සිදු වුණු ඒ මලගෙදර උන්ට පවත්වා ගන්න වෙන සීමාකාරී සාධක යටතේ ඔවුන්ට උත්සවයක් පවත්වා ගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන්ගේ විනෝද ගමන් තිබුණා නම්, ක්‍රීඩාවන් තිබුණා නම්, සමාජශීලී ක්‍රියාදාමයන් තිබුණ සියල්ල නතර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජනතාවක් හැටියට මේ දැඩි සංචරණ සීමාවන් ඇතුළේ විශාල කැපකිරීමක් සිදු කරනු ලබනවා. ඒ වගේම අපේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති වෙනවා. එය කබ්‍රාල් කියන පන්නේ බලපෑමක් ලෙස අපි පිළිගන්නේ නැහැ. මදක කබ්‍රාල් පාර්ලිමේන්තුවේදී කිව්වා දින 4ක් වසා තැබීමෙන් පාඩුව කෝටි 6000යි කියලා. ඒ කියන්නේ දවසක පාඩුව කෝටි 1500යි. සාමාන්‍ය 2020 වසරේ දවසක ජාතික ධනය අවුරුද්දටම ජාතික ධනය නිෂ්පාදනයලා තියෙන්නේ බිලියන 1300ක් වගේ. ඉතින් එහෙම ගත්තාම සාමාන්‍යයෙන් දෛනිකව බිලියන 6ක් කෝටි 600ක වගේ
ධනයක් තමයි නිෂ්පාදනය වෙලා තිබෙන්නේ. නමුත් කබ්‍රාල් කෙනෙක් 1500ක් කියලා. කමක් නැහැ. ඒගොල්ලෝ විවිධ දත්ත විකෘති කරන්න දක්ෂයෝ. හැබැයි කෙසේ වුවත් අපි දන්නවා මේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. ජන ජීවිතවලට මා කලින් කිව් පරිදිම බලපෑමක් ඇති කරනවා. මුළු සමාජයේම යාන්ත්‍රණයම එකපාර අඩපණ කිරීමකට එක තැන නතර කිරීමකට ලක් වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටෙනවා. ඒ නිසා මේ සංචරණ සීමාවන් ඇතුලේ ජනතාවත් රටේ ආර්ථිකය විශාල බලපෑමකට ලක් වෙනවා. එවැනි විශාල බලපෑමක් සහිත ක්‍රියාමාර්ගයක් අපි අරන් තිබෙනවා දැන් ආණ්ඩුව විසින්. අන්න එහෙමනම් එවැනි දැඩි බලපෑමක් සහිත තීරණයක් ගනු ලැබුවේ නම් ඒ තීරණේ ප්‍රතිඵල සාර්ථක කරගත යුතුයි. එසේ ප්‍රතිඵල සාර්ථක කරගන්නේ නැත්නම් ආර්ථිකයට ඇතිවන බලපෑම සමාජ ජීවිතයට ඇතිවන බලපෑම නිකන් ගඟට ඉනි කැපුවා වගේ ඔහේ අවසානකින් කෙලවර වීමේ අනතුරු තිබෙනවා. ඒ නිසා අපි අද විශේෂයෙන්ම අපි ආණ්ඩුවට අවධාරණය කරනු ලබන්නේ මෙම දැඩි සංචරණ සීමාවන් පැනවීම හරහා රටක් හැටියට ආර්ථිකයක් ලෙස ජනතාවක් ලෙස විශාල බලපෑමකට ලක් වී තිබෙනවා නම් යලි එම බලපෑමෙන් හොඳම ප්‍රතිඵල අත්පත් කරගන්න නම් අනිවාර්යෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රතිඵලය නිකන් පුස්සක් බවට පත්වීම වළක්වන්න බෑ. ඒදී ප්‍රධාන වශයෙන් ජනතාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. මොකද අපි මීට පෙරත් කියලා තිබෙනවා. මෙහි වායකයා මිනිස් සිරුර. එනිසා මිනිස් සිරුර තමයි තව සිරුරකට මේ වෛරසය ඇතුළු විය හැකි වන්නේ. ඒ නිසා මෙම දැඩි සංචරණ සීමාවන් හමුවේ ජනතාවට විශාල කැපකිරීමක් කරමින් එය විඳ දරා ගනිමින් එම අපහසුතාවයන්ට මුහුණ දෙමින් කාලය ගත කිරීම සඳහා සියලු ජනතාව සාමූහික අදහසකට සාමූහික ප්‍රයත්නයකට එන්න කියලා අපි ආරාධනා කරමු. එහෙම නැත්නම් මෙම සංචරණ සීමා වලින් පළක් නැහැ. මොකද පුරවැසියන් හැටියට මෙම සංචරණ සීමාවන්ගේ හොඳම ප්‍රතිඵල අත්පත් කරගන්න නම් පුරවැසියන්ට මේ විශාල කාර්යභාරයක් පැවරෙනවා. එය පුරවැසියන් විසින් ඉටු කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව ගත්තොත් පළමු කොටම පසුගිය සමස්ත ක්‍රියාදාමයේ පිළිබඳව මෙම කොවිඩ් වෛරසය පාලනය කිරීම පිළිබඳ මේ තත්ත්වය මේ ඇති වී තිබෙන ව්‍යාකූලත්වය මේ ඇති වී තිබෙන ඔබ දන්නවා නිකන් අනපේක්ෂිතභාවය අපේක්ෂා බංගත්වය ඇතිවීමට තුඩු දෙන හේතු පිළිබඳව ඉතා හොඳ සමාලෝචනයක් කළ යුතුයි. මා නැවතත් කියන්නේ ඒ සඳහා ජනාධිපතිවරයා නිහතමානී විය යුතුයි. ජනාධිපතිවරයා ඔබ මේ සෙල්ලම කරුණු ලබන්නේ මේ රටේ පුරවැසියන් සමග. ජනාධිපතිවරයා ඔබ මේ සෙල්ලම කරුණු ලබන්නේ මේ රටේ ආර්ථිකයත් එක්ක. මේ රටේ දුවා දරුවන්ගේ අනාගතයත් එක්ක. ඒ නිසා නිහතමානීව මෙම වෛරසයේ මෙවැනි ව්‍යසන තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හේතු සාධක වූ කරුණු පිළිබඳව යම් ස්වයං පසුවිපරමක් කළ යුතු තිබෙනවා. ඒත තමයි අඩුපාඩු තැන් මඟහරිචි තැන් ප්‍රමාද වූ තැන් පිළිබඳව හොඳ තීන්දුව తీරන වලට එළඹිය හැකි වන්නේ. එහෙම නැත්නම් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඉන්නවා නම් අප තමයි හොඳටම කරේ මම තමයි හොඳටම කරේ කියන මානසිකත්වයෙන් ඉන්නවා නම් මේ තවත් ප්‍රචලිත වෙනවා ඇරනකොට තවත් මේ වර්ධනය වෙනවා ඇරනකොට මෙහි ප්‍රතිඵලයක් අත්පත් වන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා ඉතාමත් හොඳ පසුවිපරමක් සිදු කොට අදාළ තීන්දුව తీරන දැඩිව සහ ස්ථාවරව ගන්න කියලා. එසේ නැතුව මේකට මුහුණ දෙන්න බෑ. නැත්තම් මේ දැඩි සංචරණ සීමාවලින් රටක් ජනතාවක් ආර්ථිකයක් කරන කැපවීම වලින් කිසි පළක් නැහැ. ඒදි විශේෂයෙන්ම අපි හඳුනාගත්තු ශේෂ්ත්‍ර කීපයක් තිබෙනවා. එකක්
මේ දත්ත තොරතුරු පිළිබඳව ජනතාවගේ විශ්වාසනීයත්වය යලි ගොඩනැගිය යුතුයි. මා දන්න මාධ්‍යවේදීන් හැටියට ඔබ වුණා. ඔබ ආණ්ඩුව විසින් ලබා දෙන දත්තය ඔබගේ පත්තරේ ලියනකොට රූපවාහිනී නාලිකාවේ කියවනකොට මා දන්නවා ගොඩක් මාධ්‍යවේදීන්ටත් හිත හැතුලෙන් හිනාවක් යන බව. ඇයි? මේ දත්ත තොරතුරු පිළිබඳව සමාජයේම විශ්වාසනීයත්වයේ බිඳ වැටිලා තිබෙන්නේ. අපිට ඕනතරම් පුරවැසියන් කියනවා. අපේ ගමේ මෙහෙම කෙනෙක් වෛරසයේ වැළඳීම හේතු කොටගෙන මිය ගියා. නමුත් ඉදිරිපත් කළ ලද තොරතුරු වාර්තාවේ ඔහුගේ නම නැහැ. ඔබට කියලා නැද්ද? එම කියමින් තිබෙනවා. සමහර රෝහල් වල කියනවා මා දන්නවා අපි මා දන්න හිතවතෙක් ඔහුගේ බිරිඳගේ අයියා වෛරසයේ වැළඳීම හේතු කොටගෙන මිය ගියා. ඔහු ප්‍රසිද්ධ ලේඛකෙක්. මිය ගියට පස්සේ අයියාගේ සිරුර ආදාහනය කිරීම සඳහා බොරල්ල ආදාහනගාරයට ගියා. එතනින් යම් නිලධාරි මහතුරු කියනවා මහත්වෝ මේ මීට පෙර 8ක් අද ආදාහනය කරා කියලා. මා දැක්කා ඒක ඔහුගේ Facebook අඩවියේ සටහන් කර තිබෙනවා. හැබැයි ඒවා දත්ත හැටියට එනවද? ඒවා තොරතුරු හැටියට එනවද? එනිසා මේ දත්ත තොරතුරු පිළිබඳව විශාලත අවිනිශ්චිතතාවයක් ගොඩනැගී තිබෙනවා. කවුරුවත් අද ජනරාල් සවේන්ද්‍ර සිල්වා මැතිතුමා විසින් උදේ දෙනු ලබන දත්ත තොරතුරු විශ්වාස නොකරන තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ නිසා යලි ජනතාව තුළ මේ දත්ත තොරතුරු පිළිබඳව විශ්වාසනීයත්වයක් ගොඩනැගීම සඳහා ආණ්ඩුව කටයුතු කරන්න ඕන. මොකද ඒක වැදගත්. මොකද සෑම පුරවැසියෙකුටම මෙම රෝගයේ පැතිර යාම පිළිබඳව මේ ව්‍යාප්තියේ ස්වභාවය පිළිබඳව මේ තමන්ගේ ප්‍රදේශයට ආක්‍රමණය කරලාද නැද්ද තියෙනවද කියන පිළිබඳව දත්ත වැදගත්. ඒ දත්ත විසින් තමයි ජනතාව යම් විනයකට යම් දැඩි සංචරණ සීමාවන්ගේට අනුරූප වන පරිදි හැසිරීමට ලක් කළ හැකි වන්නේ. දත්ත. ඊළඟ ආණ්ඩුව විසින් ලබා දෙනු ලබන තීරණ එය ඉතාමත් පැහැදිලිව නිශ්චිත කෙනෙක්කෝ දෙදෙනෙක්කෝ විසින් පමණක් ලබා දිය යුතුයි. අද මේ තීරණ විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒවා පිළිබඳ ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීම පිළිබඳ තියෙන දුෂ්කරතාවයන් පිළිබඳව කිසිදු අවබෝධයක් නැහැ. ඔබ දකින්නේ නැති පසුගියදා මේ සංචරණ සීමාවන් පිළිබඳව මාධ්‍ය හමුව බැලුවොත් හමුදාපතිවරයා නියෝජනය කරනවා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නියෝජනය කරනවා, සංචාරක අමාත්‍යවරයා නියෝජනය කරනවා, මහා මාර්ග අමාත්‍යවරයා නියෝජනය කරනවා. හැබැයි ඒ ශාස්ත්‍රය පිළිබඳ කිසිදු වගකීතු සෞඛ්‍ය ශාස්ත්‍ර නිලධාරියෙක් නියෝජනය කරන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යතුමිය හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරල්වරයා හෝ නියෝජනය කරන්නේ නැහැ. මේ නිරෝධායන නීතිය සංචරණ සීමාවන් නිරෝධායන නීතියට අනුව බලපවත්වන්නේ. අපේ නිරෝධායන පනත අනුව එම නිරෝධායන නීති අදාළ අමාත්‍යතුමිය විසින් ගැසට් කරාට පසුව එම නිරෝධායන නීතිවල නිසි බලධාරියා බවට පත් වෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල්වරයා. ඔහු තමයි නිරෝධායන නීති පැනවීම, ඇකෙලවීම, ලිහිල් කිරීම, දැඩි කිරීම එය පළඳද වගකීම් කවුද? පනතෙන් පවරා දී තිබෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල්වරයාට. හැබැයි අපි දකිනවා පහුගිය කාලේ ප්‍රධාන තීරණවලදී ඔහු නෙවෙයි ප්‍රකාශකයා, ඔහු නෙවෙයි තීරකයා බවට පත් වී තිබෙන බව හරි පැහැදිලි. ඒ නිසා මේ ආණ්ඩුව විසින් ලබා දෙන තීරණ විශාල ව්‍යාකූලත්වයක් ඊයේ දවසේම අපි දැක්කා. සාමාන්‍යයෙන් ඔබ මා දන්නේ මේ අය කියන්නේ මේ අර සාමාන්‍යයෙන් ওই තීරණ ගැන කියන මතයක් මේ සීත කාමරවල ඉඳන් ගන්න තීන්දුව කියලා සාමාන්‍ය ජනතාවගේ මතයක් තිබෙනවා. හැබැයි මේ තීන්දුව නම් එහිම එකක්ම තමයි. ඊයේ ගනු ලැබු තීන්දුව. වාහනයක යන්න එපා, මොටර් සයිකලයක යන්න එපා, ආසන්නම කඩේට යන්න, ගෙදරින් එක්කෙනෙක් විතරක් යන්න. ඒ කිසිවක් සිද්ධ වුණාද? ඒ කිසිවක් සිදු වුණේ නැහැ. ඒකට පුරවැසියන්ගේ වගකීමක් තිබෙන එක ඇත්ත. හැබැයි පුරවැසියන්ගේ වගකීමක් තියෙනවා වගේම ඒ තීරණ එම තීරණය මොනතරම් ප්‍රායෝගික තීරණයක්ද? ගම්ම ගත්තොත් ආසන්න කඩේ
මුළු ගමම ගිහිල්ලා එක විට බඩු ඉල්ලුවොත් පැයෙන් බඩු ඉවරයි. එහෙම තමයි අපි ගම්වල කඩ. දන්නවා. මොකද සතියේකට දින 10කට විතර බඩු එක රැස් කරගන්න ගමේමයි ගමේ කඩේට ගියොත් මොකද වෙන්නේ? හරි සරල සමාජ හැසිරීම පිළිබඳ තියෙන අවබෝධයක් නැමැති වෙච්ච තීන්දුව. ඒ නිසා මේ තීන්දුව වල තියෙන ව්‍යාකූලත්වයත් තීන්දුව ලබා දීමේදී ඇති වෙන ව්‍යාකූලත්වයත් වහාම සමනය කළ යුතුයි. ඒ නිසා දත්ත තොරතුරු තීරණ පිළිබඳ යලි විශ්වාසනීය භාවය ගොඩනැගිය යුතුයි. මොකද එක ඒවා රාවයක් යනවා අහවල් දින රට වහයි කියලා. හමුදාපතිවරයා කියනවා නෑ එහෙම වහන්නේ නෑ කියනවා. හැබැයි අදාළ දිනේ වෙනකොට වහනවා. මෙහෙම නෙවෙයි. ඒ නිසා සමාජයේ මෙවැනි ව්‍යාකූලත්වයක් සහිත සමාජයකට මෙම ක්‍රියාදාමයේ සඳහා සාමූහික මැදිහත් වීමකට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අතිශය වැදගත් තීරණ දත්ත තොරතුරු පිළිබඳව සමාජ විශ්වාසනයත් ගොඩනැගීම. ඒ බිඳ වැටී තිබෙනවා ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඊළඟ ප්‍රධාන වශයෙන් මෙහි ප්‍රතිඵලය අත්පත් කරගන්න නම් වෛද්‍ය විද්‍යාත්මකව අද තහවුරු වී තිබෙන්නේ වැක්සින් එක තමයි මේට තිබෙන එකම පිළිතුර බව. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ මුළු මෙහෙයුම මේ වැක්සින් එක ඉලක්ක කොටගෙන ඒ කියන්නේ ජනතාවගෙන් පුරවැසියන්ගෙන් 70%ක්වත් අවම වශයෙන් එන්නත් කරණයට ලක් කරනවා කියන සලස්මක් ආණ්ඩුවට ඕනද? එහෙම නැතුව පැරණි යටගිය විකාර රූපී නාඩගම් වල නම් ආණ්ඩුවේ දෙන්නේ පාපහුව. මම නැවත මතක් කරන්නේ මේ වෛරසය පිළිබඳව විද්‍යාත්මක දේවල් මුළුමනින්ම හාස්‍යයට ලක් කරන විකඩම්කාරී හැසිරීමක් පැරණි භාවිතාවක් මේ ආණ්ඩුවේ කණ්ඩායම් වල තිබුණා. ඔබ දන්නවා ඒක. එලියන්ත වයිට් කියලා රාජ්‍ය ඖෂධ වෛද්‍යවරයා නේද? එළියට එනවා. එළියට ඔය කලපා කරන්න කියනවා. ඔහු මාධ්‍යයට පිළිතුරු ලබා දෙන අහවල් තැන ඔහු තමයි හොඳ කරේ. අහවල් තැන ඔහු තමයි හොඳ කරේ. මේ විකටම තිබුණේ. පැණියක් අරගෙන එනවා. ඒ පැණිය සෞඛ්‍ය අමාත්‍යතුමිය බොනවා. කතානායක බොනවා. අදාළ අමාත්‍යවරයා 4 වටේ අරගෙන යනවා. ඊළඟ රාවණා පැණිය එනවා. ITN නාලිකාව එහි ප්‍රවර්ධන කටයුතු බාර ගන්නවා. අද ලංකාවේ මාධ්‍ය ආයතනයක් ගත්තොත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වෙන්නේ ITN නාලිකාව ඇතුළේ. මේ රාවණා පැණිය අයිතිකාරයෝ. ඊට පස්සේ තව නේද අංගම්පුර පැණියක් උස්සගෙන එනවා. කරාපිටි පැණියක් උස්සගෙන එනවා. මොකද මේ වෙලා තියෙන්නේ? ඒ නිසා මේ විකාර රූපී නාඩගම් නතර කළ යුතුයි. නතර කරලා මොකද කරන්න ඕන? මුළු සමාජයේම අඩුම තරමේ 70%ක්වත් එන්නත් කරන පිළිබඳ අවධානයෙන් යුතුව සැලැස්මක් ආණ්ඩුව හදන්න ඕන. හැබැයි පැණි උස්සගෙන ගියපු අය දැන් අහලා බලන්න නේද? ඒගොල්ලෝ තමයි ඉස්සරලම හොරෙන් ගිහලා ඉන්ජෙක්ෂන් එක ගහගත්තේ. ලැජ්ජ වෙන්න ඕන මේ නෑ. මම දැක්ක එක පාර්ලිමේන්තුවේ හිමිනමක් එක්කෙනා ඉන්නේ. මාධ්‍යගත ප්‍රසිද්ධිය කියලා මම නම් ওই වැක්සින් එක ගහගන්නේ නැහැ කියලා කියන ජනතාවට. ඉතින් දීපු පළවෙනි දවසේම ගිහලා ගහගන්නවා. මේක කරේ. ඒකනේ ජනතාව රවට්ටන. ජනතාවගේ වෛරසය පිළිබඳ තිබෙන ඒ විසඳා ගැනීම සඳහා තියෙන දැක්ම පිළිබඳ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරනවා. ආණ්ඩුව අසාර්ථකම් වසා ගැනීම වෙනුවෙන් මේ නාඩගමේ පහුගිය කාලේ නිරත වුණා. දැන් ඔය පැණිය ප්‍රවර්ධනය කරපු අය දැන් දුම්මුට්ටිය ප්‍රවර්ධනය කරපු අය ආණ්ඩ වැක්සින් එක ගහගත්තේ කවදද කියලා? ඒ අය තමයි ලබා දී තිබෙන නිර්ණායක පද්ධතියත් උල්ලංඝනය කරමින් ගිහලා ඉස්සෙල්ලාම වැක්සින් එක ගහගත්තේ. එහෙමයි මේගොල්ලෝ හැසිරුනේ. ඒ නිසා තවත් ඒ විකාර රූපී නාඩගම් වලට ඉඩ දෙන්නේ නැතුව වැක්සින් එක තමයි මාදක ජනාධිපතිවරයා පහුගියදා ප්‍රකාශ කරලා ඉස්තුතිවන්ත වෙනවා. වැක්සින් එක තමයි මේට එකම පිළිතුරු බව ප්‍රකාශ කරා. පහුවෙලා හරියි ජනාධිපතිවරයාට ඒ තීරු යාම් පිළිබඳ පිස්තුවන්ත වෙනවා. එහෙනම් දැන් කළ යුතු වන්නේ කුමක්? අඩුම තරමේ ජනගහනයෙන් 70%ක්වත් මේ එන්නත් කරණය කිරීම සඳහා අවශ්‍ය වෙන එන්නත් ප්‍රමාණය ලබා ගැනීම. ඒට මේ බොරු කියන්නේ නැතුව බොරු බලාපොරොත්තු හදන්නේ නැතුව මට මතකයි
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත්තු ලක්ෂ 6කට විතර පිරිසක් ඉන්නවා දෙවන මාත්‍රාව නැතුව. උන්ගේ කාලය දැන් ඉක්මවා ගොස් තිබෙනවා. මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ අහපු වෙලාවේදී සෞඛ්‍ය අමාත්‍යතුමී කිව්වේ මොකක්ද? අප්‍රේල් මාසේ 19 වෙනිදා පටන් ගන්නවා කිව්වා. මැයි මාසේ වෙනකොට දෙවනි එන්නත් මාත්‍රාව දීලා අවසන් කරනවා කිව්වා. මේවා නිකන් ඡන්ද වේදිකාවේ ඡන්ද ලබා ගැනීම සඳහා ජනතාව රැවැට්ටීමකට භාජනය කිරීම සඳහා ප්‍රකාශ කරනවා වගේ වෛරසය රවට්ටන්න බැරි බව සෞඛ්‍ය අමාත්‍යතුමී තේරුම් ගන්නවා. මේ පහුගිය අප්‍රේල් මාසයේ මුල ඔබ හැන්සාඩ් අරගෙන බලන්න. මේ හැන්සාඩ් වල එතුමිය කිපිය ප්‍රකාශ තිබෙනවා. ඒ වගේම අප්‍රේල් මාසෙදී ආණ්ඩුව කියනවා සෑම මාසකම සිකුරාදාට එහෙමයි කිව්වේ. සෑම මාසකම සිකුරාදාට එන්නත් ලක්ෂයක් රුසියාවෙන් ලැබෙනවා කිව්වා. රුසියානු එන්නත ලක්ෂයක් සතිපතා සෑම සිකුරාදාම ලැබෙනවා කිව්වා. එහෙම ලැබුණාද? ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි අනුම් කරලා තිබෙනවා. අපි මේ වැක්සින් එක ඉතා වේගයෙන් ජනතාවට ලබා දෙනවා කියලා කිව්වා. ජනාධිපතිවරයා හොඳයි. අර හසලක ප්‍රදේශයේ මීමුරේ ගම සමග පිළිසඳරට ගිහිල්ලා කිව්වා දැන් දෙන්නේ වැක්සින් ඔක්කොම ජනතාවට කවදද කියලා බලන්න. හැබැයි ජනතාවට එවැනි ප්‍රකාශ කරමින් තිබුණාට වැක්සින් එක ලබා ගැනීම සඳහා කිසිදු සලස්මක් මේ ආණ්ඩුවට තිබුණේ නැහැ. ලෝකයේ හැම රටක්ම වැක්සින් එක පරීක්ෂණ පිළිබඳව ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කිරීම පිළිබඳ අවධානයෙන් හිටිය. අවශ්‍ය වෙලාවෙ අපි අනුම් කරේ නෑ අවශ්‍ය වෙලාවෙදී. ඒ නිසා අද වැක්සින් ලබා ගැනීම සඳහා විශාල ප්‍රමාදයක් අද අපිට සිදු වී තිබෙනවා. නේද? ඒ නිසා අපි කියන්නේ මේ වැක්සින් ලබා ගැනීම සඳහා අවශ්‍ය නැමැති විදේශ අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙනස් සබඳතාවයන් සියල්ල උපයෝගී කරගෙන මෙම වැක්සින් ප්‍රමාණය අඩුම ජනගහනයෙන් 70ක් ඒ කියන්නේ මිලියන 14කට ඒ කියන්නේ ආසන්න වශයෙන් මිලියන 28ක් එන්නත් අපිට අවශ්‍ය වෙනවා. ඒ එන්නත් ප්‍රමාණය ලබා ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. මේක දැන් මේ සංචරණ සීමාවන් පැනවීම ප්‍රතිඵලදායක වෙන්න නම් එම වැක්සින් ලබා ගැනීම සඳහා සලස්මක් තියෙනවා. දෙක මේ වැක්සින් කිරීම සඳහා ඉතාමත් හොඳ සලස්මක් තිබෙනවා. මේ තමයි මේ එන්නත් කරණය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙත ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාතික එන්නත් කරන සැලැස්ම ඉදිරිපත් කරපු 2021 ජනවාරි මාසයේ 18 වෙනිදා. මේ 40 වන පිටුව බලන්න. 40 41. මේ පිටුවල ඉතාමත් පැහැදිලිව තිබෙනවා මේ එන්නත් කරණය කිරීමේ ජාතික සැලැස්ම. මොකද්ද සැලැස්ම? අපිට ලැබෙන්නේ ආරම්භයේ 3ක එන්නත් ප්‍රමාණය නම් ඒ එන්නත් ප්‍රමාණය කොවිඩ් මර්ධනය කිරීම සඳහා මැදිහත් වෙන හා කළමනාකරණය කිරීම සඳහා මැදිහත් වෙන කණ්ඩායම් වලට ඒ 103 ප්‍රමුඛ කරගත යුතුයි. 103යි නම් අපිට ලැබෙන්නේ එන්නත්. ඒ මුළු එන්නත් ප්‍රමාණයම උපයෝග කරගන්න ඕන කොතෙන්ද? මේ ජාතික සැලැස්ම ඉදිරිපත් කරපු. මේක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකෙටම එක නිර්ණායක පද්ධතියක් හැදුවා. ඒ නිර්ණායක පද්ධතියට අනුරූපී වන පරිදි අපි ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කළද ජාතික එන්නත් කරන වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල දෙකේ 3ක් ලෝකෙත් එහෙමයි 3 අපිට ලැබෙන්නේ අපේ අවශ්‍යතාවයෙන් 3ක එන්නත් ප්‍රමාණයක් නම් ඒ එන්නත් ප්‍රමාණය ලබන්නේ කොවිඩ් මර්ධන යාන්ත්‍රණය සඳහා සම්බන්ධ වෙන සහ කළමනාකරණය සඳහා සම්බන්ධ වෙන කණ්ඩායම්. අපේ නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදාව, පොලිසිය ආදී කණ්ඩායම්. ඊළඟ මේ එන්නත් කරන 3 ඉඳන් 10 දක්වා වැඩි වෙනවා නම් තව 3 සිට 10 දක්වා ඊටු ටික. එතකොට අර මර්ධන යාන්ත්‍රය තවත් පුළුල් වෙන්න ඕන. අර කළමනාකරණ 3 දෙන්නේ. එතකොට ඒකට ඇතුළත් වෙන ග්‍රාමසේවක මහත්තුරු. ඒකට ඇතුළත් වෙන මේ ප්‍රාදේශීය ලේකම්වරු. ඒකට ඇතුළත් වෙනවා ග්‍රාමීය වශයෙන් මැදිහත් වෙන නිලධාරී යාන්ත්‍රණය. එතකොට ඒක තවත් පළල් කරන කොතෙන්ද? අර මර්ධනීය යාන්ත්‍රණය. එතකොට අර 3 ඉඳන් 10 දක්වත් යනකොට මොකද වෙන්නේ? අර කොවිඩ් මර්ධනය කිරීම සඳහා ඉන්න කණ්ඩායම් වල ප්‍රමාණය වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි. අවදානම් සහිත අවුරුදු 60ට වැඩි අය
ඒ 10 වෙනකොට ඇතුළත් විය යුතුයි. එහෙනම් දැන් අපිට එන්නත් ලැබිලා තියෙන කොච්චරද? දැන් අපි එන්නත් පාවිච්චි කරලා තියෙන ආසන වශයෙන් ගත්තොත් අපිට ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලක්ෂ 5ක් ලැබුණා. අපි ලක්ෂ 5ක් මිලදී ගත්තා. චීනෙන් ලක්ෂ 6ක් ලැබුණා. චීනෙන් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත 2,65,000ක් ලැබුණා. ඔක්කොම ගත්තම 18,65,000. 18,65,000න් දෙවෙනි මාත්‍රාව යොදපු අය ලක්ෂ 3ක් විතර ඉන්නවා. ලක්ෂ 3ට චුට්ටක් වැඩි. ආසන වශයෙන් ගත්ත ලක්ෂ 14මාරක් වගේ තමයි අපි ජනගහණයෙන් මේ වුණොත් එන්නත් කරන්න කළා තියෙන්නේ. අපි අවශ්‍යතාවය එන්නත් කළ යුතු ජනගහණය මිලියන 140යි. සමහර ලක්ෂ 140යි. ඒ ලක්ෂ 140න් ඒ කියන්නේ අපි එන්නත් කළ යුතු ජනගහණය ලක්ෂ 140යි. ඒ ලක්ෂ 140න් මේ වනකොට ආසන වශයෙන් ලක්ෂ 14ත් 15ත් ආසන ප්‍රමාණයක් තමයි අපි එන්නත් කරන්නේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ කොච්චරද? 10%. 10%. එහෙනම් දැන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙල මොකක්ද? ඒ 10% දක්වා එන්නත් කරන්න ලැබිය යුතු වන්නේ කොවිඩ් මර්ධනය සඳහා මැදිහත් වෙන කණ්ඩායම් වෙතත් 60ට වඩා වැඩි අර විවිධ නිදන්ගත රෝග වලින් පෙළෙන අවදානම් සහිත පුද්ගලයන්ට. එහෙනම් අද ලංකාවේ එන්නත මේ වැඩපිළිවෙල අනුව ලබා දී තිබිය යුතු වන්නේ මෙම කණ්ඩායමට විතරයි. ඒකද වෙලා තියෙන්නේ. මම අහනවා ඒකද වෙලා තියෙන්නේ? නෑ. නේද? සමහර එක තීන්දුවක් ගත්ත 60ට වඩා වැඩි අය පැත්තකින් තියලා 30යි 60යි අතර කියලා තීන්දුවක් ගත්තා. ඒක අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළාද නිර්ණායකරුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපිට කළ නිර්ණායකකට පටහැනි. ඊළඟ යාළු මිත්‍රාකම් වලට එන්නත් ගන්න පටන් ගත්තා. අද මේ එන්නත් කරන වැඩපිළිවෙල මුළුමනින්ම ව්‍යාකූල වෙලා තිබෙන්නේ. එක එක අමාත්‍යවරු වල කෝටා වෙන් කරගන්නවා. කේලිය රබුකොළ ජනමාධ්‍ය අමාත්‍යවරය කෝටා එකක් වෙන් කරගත්තා 3000ක. එන්නත් 3000. ඒ ජයවර්ධනපුර රෝහලේ තමයි ගබඩා කරලා තිබුණේ. ඒ මාධ්‍යවේදීන් සඳහා කියලා කිව්වා. ඒතර ඔවුන් ඇතුළත් වෙන්නේ කොතනද කියලා අපි බලන්න ඕනේ. ඔවුන් ඇතුළත් වෙනවා අර මාධ්‍යමයකට කාර්යභාරයක් කරනවා. අරක පළල් වෙමි යනකොට ඔවුන් එක තැනකදී ඇතුළත් වෙන එක ඇත්ත. හැබැයි මේ 3000ක් වෙන් කරගන්නවා. කේලිය රඹුකොළ අමාත්‍යවරයා. ඒ 3000 පුළුවන් නම් කේලිය රඹුකොළ අමාත්‍යවරයාට අපි අභියෝග කරනවා. එන්නත් කරලාද ලැයිස්තුව සමාජයට ඉදිරිපත් කරන්න. දැනගන්න පුළුවන් මාධ්‍යවේදීන්ද නැද්ද කියලා. තමගේ හිතවතුන්ට තමගේ කෝටා එක ලබා දෙන්න. ඒකෙන් තව ප්‍රමාණයක් ගන්න බන්දුලු ගුණවර්ධන යාගේ කෝටා එක කියලා. ඒ කියන්නේ මේ 3000න් තව ටිකක් බන්දුලු වෙන් කරගන්න. බන්දුලු චිත්‍රපට නිෂ්පාදකයන්. ඒ චිත්‍රපට නිෂ්පාදනයේදී ඔහුට හමු වෙච්ච කලාකරු ටිකට ඒක ගෙනලා ගන්න. මේ එන්නත් කරන්නේ. අද යම් මාධ්‍යයක් වාර්තා කළ තිබුණා මම දැක්කා. පොහොට්ටුවේ පක්ෂ කාර්යාලය එන්නත් ගහලා තියෙනවා. ඒ කණ්ඩායමට ගිහින්. එන්නත් ගැසීම සඳහා වැඩ කටයුතු බාරන් තිබෙන්නේ අමාත්‍ය චන්න ජයසුමන කියලා ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒ වගේ ප්‍රසන්න රණතුංග සහෝගේ පවුලේ එන්නත් ගැහුවේ කොයිද කියලා බලන්න. මොකද වෙලා තිබෙන්නේ? එන්නත් කරන්නේ අද වැක්සින් දේශපාලනයක් ඇවිල්ලා තියෙනවා. වැක්සින් දේශපාලනයක් මේ තිබෙන්නේ. මොරුට පැත්තේ නගරාධිපතිවරයා. ඔහු අර එන්නත් ලබා දීම සඳහා ජනතාවට අංක දෙනවනේ. ඒ අංකෙ පිටිපස්සේ තමන්ගේ නමයි පක්ෂේ පොහොට්ටුවේ ලකුණේ ගහනවා. මම කියන්නේ මේ පාලකයා අඩුම තරමේ මේ එන්නත් කරන්නේ පිළිබඳවත් මේ විද්‍යාත්මක වැඩ පිළිවෙලට එන්නේ නැත්නම් මේ රටේ ජනතාව ඇයි මේ පාලකයන් පත් කරගන්නේ? ජීවිත තියෙන සුවිශේෂී ජීවිත අවශේෂ ජීවිත කියලා තියෙනවා. ජීවිත නම් ජීවිත. ඔබට ඔබගේ ජීවිතේ වටිනවා වගේ තමයි මට මගේ ජීවිතේ වටින්නේ. ඔබට ඔබගේ දෙමව්පියන් පිළිබඳ බැඳීම වගේ තමයි මට මගේ දෙමව්පියන් පිළිබඳ බැඳීම තිබෙන්නේ. එහෙම તો සුවිශේෂී බැඳීම. එහෙම તો සුවිශේෂී ජීවිත තියෙනවද? එහෙම නැහැ. හැම පුරවැසියටම තමන්ගේ ජීවිතය පිළිබඳ තියෙන වටිනාකම ජීවිතය පිළිබඳ තියෙන ඇගීම සමානයි. සමාජයට වෙනත් නිර්ණායක තියෙන්න පුළුවන්. ඔහු
පාරේ ඉන්න යාචකයෙක්ද ඔහුට ඔහුගේ ජීවිතේ වටිනවා. ඔහු ප්‍රධාන චිත්‍රපටකරුවෙක්. ඒ සමානයි ජීවිතේ. ඒ වතර වෙනස්කම් නැහැ වටිනාකම. ඔහු ඇමතිවරයාගේ ඥාතියෙක්ද? ඔහු ඇමතිවරයාගේ බිරිඳද? ඔහු පොහොට්ටු පක්ෂකාරයාගේ ක්‍රියාකාරකෙක්ද? එහෙම කළ සුවිශේෂී ජීවිත සහ අවශේෂ ජීවිත තියෙනවද මේ රටේ? එනිසා මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැම වෙලාවෙම මේ රටේ පොදු ජනතාව අවශේෂ ජීවිත මේ පාලකයන්ට. ඔවුන්ගේ ජීවිත හැම වෙලාවෙම උන්ට සුවිශේෂී ජීවිත. අන්න ඒ මනෝභාවය නිසා තමයි මේ ව්‍යාකූලත් අද නිර්මාණය වෙලා තිබෙන්නේ. අඩුම තරමේ මරණය පිළිබඳ ප්‍රශ්නේදීවත් අද වෙසප්පොන් පුහුදෙනේ බුදුරජාණන් වහන්සේ නේද ඉපදීම බුද්ධත්වයට පැමිණීම පිරිනුවන් පෑම තෙමගොළු සිද්ධු චිතාමත් වැදගත් දිනයක්. අපි බුදුදහමේ ඒ තිබෙන ජීවිතය අනියත පිළිබඳ මෙනෙහි කරන බහුතර බෞද්ධයන් ජීවත් වෙන රටක්. ඒ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ අධ්‍යාත්මය විකුණලා පාලන බලයට ආපු පාලකයෝ රුවන්වැලිසෑයේ දිවුරුම් දුණු ජනාධිපතිවරයා මගුල් මඩුවේ දිවුරුම් දුණු කැබිනට් මණ්ඩලය කොහොමද කටයුතු කරමින් තිබෙන්නේ? අඩුම තරමේ බුදුදහමේ තිබෙන මූලික පදනම් වලටත් ගරු කරන්නේ මේ පාලකයෝ. සෞඛ්‍ය නිර්දේශ පැත්තකින් තියන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය දීපු නිර්ණායක පැත්තකින් තියන්න. කොහෙද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සුවිශේෂී ජීවිත සහ අවශේෂ ජීවිත පිළිබඳව? අහන්න ඉතරයි. එනිසා මේ පාලකයන් හැමදාමත් මේ රටේ ජනතාව අවශේෂ ජීවිත නොසලකා හැරී ජීවිත ලෙස සලකනවා. ඔවුන්ට පොදු ජනයාගේ ජීවිත ඉලක්කම් විතරයි. ඔවුන්ට පොදු ජනයාගේ ජීවිත හුස්ම ගන්න මිනිස් සබඳතාවයන් තිබෙන නේද ප්‍රාණයන් ලෙස සලකන්නේ නැහැ. ඔවුන්ට ඉලක්කම්. ඒ නිසා තමයි ඔවුන්ගේ മന്ത്രിවරුන්ට පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන්කම ලැබුණේ ඉන්දියාවට වඩා අපේ මරණ ප්‍රමාණය අඩුයි කියලා. ඔවුන්ට ජීවිත කියන්නේ ඉලක්කම් මතක තබා ගන්න. ඒ නිසා ඔවුන් ඉලක්කම් වලින් ගණනය කරනවා. ඔවුන්ට නේද සීනි ටොන් ගණන් කරනවා වගේ, යූරියා ටොන් වලින් කියනවා වගේ, ඔවුන්ට මිනිස් ජීවිත ඉලක්කම් වලින් කියනවා. ඔච්චරයි. ඒ නිසා මේ කොවිඩ් වෛරසය පිළිබඳ ඇති වී තිබෙන මේ ව්‍යසනය නතර කරන්න. ඒ විතරක් නෙවෙයි. මේක ගෝලීය වසංගතයක්. ගෝලීය වශයෙන් පිළිතුරු සොයාගතියි. එහිදී ජාතික අපේ පංගුව ඉටු කරන්න ඕන. ඒකයි වැදගත්කම තිබෙන්නේ. මේ තනි කෙනෙක් දුවලා ගිහිල්ලා පොලිමෙන් පැනලා යටින් ගිහිල්ලා හොරෙන් ගිහිල්ලා වැක්සින් එක ගහගත්ත කියලා බේරෙයිද? බේරෙන්නේ නැහැ. මොකද සමාජයේ වැක්සින් එක පැතිරෙන්න වැක්සින් එක විවිධ අනුවර්තන ක්‍රියාවලට ලක් වෙනවා. විවිධ ප්‍රභේදයන් හැදෙනවා. එවැනි විවිධ ප්‍රභේදයන් නිර්මාණය වුණාට පස්සේ අර ගත්තු ඉන්ජෙක්ෂන් එකට ප්‍රතිචාර දක්වාද නැද්ද කියලා සැකයක් තියෙනවා. තාම ඒව විද්‍යාත්මක තහවුරු වෙලා නැහැ. ඒ නිසා Taman දුවලා ගිහිල්ලා මේකෙන් බේරෙන්න වැක්සින් එක ගත්තට මේකෙන් බේරෙන්නේ නැහැ. මොකද විවිධ ප්‍රභේදයන් සමාජය නිර්මාණය වුණාම ඒ ප්‍රභේදයට Taman ගත්තු වැක්සින් එක ඔරොත්තු දෙනවද නැද්ද කියන ප්‍රශ්නේ පැන නගිනවා. මම කියන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට මුහුණ දෙය කියන්නේ සාමිකව. සෑම ජීවිතයක්ම සුවිශේෂී ජීවිත ලෙස සැලකමින්. ඔහු මහමග යදින්නවද? ගමේ ගැමියෙක්ද? ඔහු ෆැක්ටරියේ වැඩ කරන කෙනෙක්ද? ඔහු බස් එකේ රියදුරුද? ඔහු වෛද්‍යවරයෙක්ද? ඔහු දේශපාලකයෙක්ද? ඔහු දේශපාලක ඥාතියෙක්ද? පිළිවෙත කිසිදු ભેදකින් තොරව ආණ්ඩුවක් ජනාධිපතිවරගේ මනෝභාවය නිර්මාණය වෙන්න ඕන. හැම ජීවිතයක්ම වටින ජීවිතයක්. හැම ජීවිතයක්ම සුවිශේෂී ජීවිත කියන සංකල්පයට ජනාධිපතිවරයා ආයිත්. අන්න එහෙම ඇවිල්ලා අඩුම තරමේ අද සිටවත් දැන් මා දන්නවා ඊයේ ලක්ෂ 5ක් නැවත චීනෙන් එන්නත් ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. දැන් මේ ව්‍යාකූලත්වය සිදු වුණා. සිදු දෙය ආපහු ගහපු වැක්සින් එක ආයෙ බෝතලයකට ගන්න බෑ. කුප්පියකට ගන්න බෑනේ. සිද්ධ වෙද්දී සිද්ධ වුණා. හැබැයි දැන්වත් මේ සංචරණ සීමාවල ඉතාමත් හොඳ ප්‍රතිඵල ගන්න නම් මේ වැක්සින් වැඩසටහනට ආයිතු. මේක අපි නෙමෙයි. ආණ්ඩු විසින්ම 2021 ජනවාරි මාසයේ 8 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ ලද වාර්තාව. ඒ වාර්තාවට අනුව වැක්සින් ක්‍රියාවලියට අවතීර්ණ විය යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා. ඊළඟ විශේෂයෙන් තනි හිතුවක්කාරී තක්කඩි වමනාවන් වෙනුවෙන් විවිධ අත්හදා බැලීම් කරන්න එපා කියලා අපි කියනවා. ඔබට මතක ඇති සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම වෙනුවෙන් සංචාරක බුබුලු අත්හදා බැලීමක් කරා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෞද්ගලික නාලිකාව රූපවාහිනී වැඩසටහනට ගිහිල්ලා කියනවා
අපිට වඩා දුප්පත් වෛරසය තියෙන රටකින් මේ සංචාරකයන් ගෙනාවේ අපිට හැදෙයිද කියලා බලන්න. මම කියන්නේ බැසිල් රාජපක්ෂට ඔයගේ ගෙදර නතර කරන් බලන්න ඒක. උත්තරේ කරන්න ඕන. කාට හරි අමාත්‍යවරයෙකුට කියන්න පුළුවන්ද? අපි රටට මේ වැක්සින් එක පැතිරෙන මෙම වෛරසය පැතිරෙනවාද කියලා අත්හදා බලන්න තමයි මේ වැඩේ කරේ කියලා කියන්න පුළුවන්. එයාට කියන්න තියෙන්නේ ගෙදර නතර කරගෙන ඕනනම් එක ඇඳේ නිදියගෙන බලන්න හැදෙනවද නැද්ද කියලා. මෙහෙම වැඩ කරේ. හරිද? ව්‍යාපාර බවට පත් කරගත්තා. තමන්ගේ ඥාති සහෝදරයාට උදයන්ග වීරතුංගට ලංකාවේ කිසිදු ඒජන්සි ව්‍යාපාරයක් නැති, ඒ කියන්නේ මේ සංචාරක ඒජන්සියක් නැති කෙනෙකුට අත්හදා බලන්න ගෙනල්ලා මේ වීසය නැති කරා. ඒ නිසා ලෝකයේ තිබෙන ප්‍රභේද වලින් එක් ප්‍රභේදයකට සියල්ල ලංකාවට ආවා. ඒ නිසා යලි එවැනි ව්‍යාපාරික කළු වමනාවන් වෙනුවෙන් අත්හදා බැලීමේ භූමිය බවට ශ්‍රී ලංකාව පත් නොකරගත යුතුයි. මොකද වෙන අන්තිමේට වෛරසය පැතිරෙයිද කියලා අත්හදා බලන්න එන ජනතාව සංචාරකයන් හරහා ජනතාවට ඒ වෛරසය වැළඳෙනවා. හැබැයි අත්හදා බලන්න තීන්දුව ගත්තු කෙනා ලංකාවෙත් නෑ. ඒගොල්ලන්ගේ මව්බිම කරා ගමන් කරනවා. දියණිය බිරින්දෑවරු දරුවන් ඥාති නේද මුණුබුරම් බල්ලෙන්. මේක සිද්ධ වෙලා. ඒ නිසා මේ හැම එකකින් පෙන්නන්නේ මේ manussත්වයේ පිළිබඳ ප්‍රශ්නේදී මේ පාලකයන් අමානුෂික පාලකයන්. ඒ නිසා අපි හිතනවා මේ සංචරණ සීමාවන් වල ප්‍රතිඵල ගන්න නම් මේ ක්‍රියාමාර්ග ටික අවතීර්ණ විය යුතුයි. නැවතත් කිව්වොත් එක සංචරණ සීමාවන් කාලය තුල ජනතාව තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කරමින් හැසිරවීම. දෙක දත්ත තොරතුරු හා තීර්ණ පිළිබඳ විශ්වාසයක් සමාජය තුළ යලි ගොඩනැගීම. වැක්සින් ලබා ගැනීම සඳහා වේගවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන ලද නිර්දේශ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට අපි විසින් ලබා දෙන නිර්දේශයන්ට අනුකූල වන පරිදි වැක්සින්කරණය ක්‍රියාත්මක කිරීම. ඒ වගේම නැවත විවිධ වර්ගයේ අත්හදා බැලීම් කරන මෝඩ තකතිරු තීන්දුව හරහා අපේ රටේ ජනතාව පුරවැසියන් බිලි දීම සඳහා ගනු ලබන තීන්දුව තීරණ නොගැනීම. ඉතින් මේ කරුණු කීපය තමයි අපිට ඉදිරිපත් කරන්න තිබුණේ. ප්‍රශ්න මොනවා හරි තිබෙනවා නම් විමසන්න පුළුවනි. උන්නතකරණය සම්පූර්ණයෙන්ම වැඩිමින් ගෙනෙන වැඩපිළිවෙල අතර අසාර්ථක වී තිබෙන බව තමයි හිතෙන්නේ. දැන් ඒ කියන්නේ එක අධිවරුන්ගේ Tamanට අවශ්‍ය කරන හිත උසු සඳහා කෝටා අරගෙන එහෙම මේ ව්‍යාපෘත සත්‍යයකට දැන් මේක පත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංඝ මම දැක්කා ඔහුගේ යම් ආදිසාකච්ඡාවකට මම ගිහිලා ඉන්න වෙලාවදී ඔහු එළියේදී කියනවා මේ සමහර කිසි කාර්යපොත්තක් ඇවිල්ලා ඉන්න ඔහු හම්බෙන්න ඔහු කියනවා මේ අපිට අද වැක්සින් එක ගහ ගන්න. ඒකවල ඒගොල්ලෝ තමයි තීරණය ගන්න අවශ්‍යයි. අපි අතට ඉන්න මේක ඕනෙ ගෙනත් දෙන්න කියලා. ඒ වගේ වෛද්‍ය සංගමයේ පවා තමන්ගේ කෝටා ටික ගහ ගන්න අරගෙන තමන්ගේ කුසිතවත්කම් මත තියෙනකට මේක උන්නත් ලබා දී වැඩ පිළිවෙල ගිහිලා තියෙනවා. දැන් මෙතනදී සම්පූර්ණයෙන්ම දැන් එක එක්කෙනා සයිලොක් කියලාගේ මස්තාත්තල දෙහගෙනීමේ සඳහා තමයි මේ වැඩ පිළිවෙල යන්නේ. මෙතනදී මේ වැඩ පිළිවෙල අසාර්ථකයි. ඇත්තටම දැන් ඔබ දකින්නේ නැති PHI වරුන්ගේ සංවිධානය කර ප්‍රකාශයන් තිබෙනවා. ග්‍රාම නිලධාරි මහතුරු කරන ප්‍රකාශයන් තිබෙනවා. ඒ වගේම පරිපාලන නිලධාරීන්ගේ මේක ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය වශයෙන් ඉන්න සංවර්ධන නිලධාරීන්ගේ මේ යෝජනාව ඇවිල්ලා තිබෙනවා. ඇයි එහෙම ඉන්නේ? පිළිගත් ප්‍රතිපත්තියකට අනුව වැඩ කරමින් තිබෙනවා නම් හැම දිනම මේ ප්‍රතිපත්තියේ Tamanට හිමි අවස්ථාව ගන්නවා. හැබැයි ඊටමත් පැහැදිලිව සමාජගත වෙලා තිබෙනවා වැක්සින් කරන්නේ සඳහා ප්‍රතිපත්තියක් නැති බව. ඒ නිසා කට්ටිය උත්සාහ කරන තමන්ට තිබෙන වෘත්තීමේ බලය උපයෝග කරගෙන මේක ගන්න. මේක අද සිද්ධ වෙලා තිබෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් මම ඔබට මා ගන්නවා කියන එක මම මේ පැහැදිලි කරගන්න. දැන් පළමුවම මේගොල්ලෝ තීරණය කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම එන්නත ලබා දෙන්න. ඒතකොට පළමු කණ්ඩායම ඇතුළත් වෙන්නේ මොකටද? 60ට ඒ කියන්නේ 10% දක්වා නම් ඇතුළත් වෙන්නේ අර කොවිඩ් මර්ධන ක්‍රියාවලියට සම්බන්ධ වෙන කණ්ඩායමක් 60ට වැඩි විවිධ නිදන්ගත රෝග වලින් පෙළෙන කණ්ඩායමක්.
මම 225 ඔක්කොම එහෙමද? සමහර එහෙම තමයි. හරිද? ඔය විවිධ ආබාධ තියෙන අය. හරිද? හැබැයි මේ 225ම තීරණය කරනවා. අපි පක්ෂයකට තීරණය කරන එක වැරදි. එය මේ කොවිඩ් එන්නත ලබා දීම සඳහා තිබෙන වැඩපිළිවෙල අවුල් කිරීම. ඒ නිසා අප විසින් කියවන්නේ මට එන්නත හිමි. මා කියන්නේ ඒකයි. අපි පක්ෂයක් ලෙසත් පුද්ගලිකවත් අපි විශ්වාස කරන්නේ මේකට වැක්සින් ක්‍රියාවලිය එන්නත ලබා ගත යුතුයි. ඒ පිළිබඳව අපි හැමදාම හඬ නැගුවා. එන්නත මට හිමි. මට එන්නත ලබා දීම ආණ්ඩුවේ වගකීම. හැබැයි මම දැනගන්න ඕන මට හිමි කොයි වෙලාවෙද කියලා. මම අද දන්නේ මට හිමි කොයි වෙලාවද කියලා. මට හිමි අර 225 හොරෙන් ගිහලා ගහගන්න එකද? මම හිතන එක මට හිමි නෙවෙයි ඒක අක්‍රමිකතාවයි. ඒ නිසා අපි අපේ മന്ത്രിවරු තිදෙන ඒ 225 කෝටා එකෙන් අපි ගන්නෑ. දැන් හැබැයි අපිට තියෙන ප්‍රශ්නයක් මොකක්ද? මට හිමි අවස්ථාව මොකක්ද? මගේ වයස් කාණ්ඩයට අනුවද? මගේ ප්‍රදේශයට අනුවද? මගේ කාර්යයට අනුවද? මට තේරෙන්නේ නැහැ. මම කියන්නේ. ඒ නිසා හැම කෙනාටම පොළඹන මොකද්ද? Tamante හිමි අවස්ථාවක් නිශ්චිත ලෙස නැති නිසා හැම කෙනාම පොළඹන මොකද්ද? අනියම් ලෙස ගන්න. ඒක මේ වෙලාව තියෙන්නේ. ඒ නිසා ඔබ කිව්ව එකද මම දැක්කා වෛද්‍ය සංගමේ මේ දවස්වල යනවා මම දැක්කා සමාජය දාලා අඩවිවල විශාල ලේඛනයන් වලට උගේ ඥාතීන්ට හිතවතු විශාල ප්‍රමාණයට එන්නත් ගත්තා කියලා. එනම එන්නත ලබා ගන්න පුළුවන්කම ලැබෙන ඇති හැකි සබඳතාවයන් වෘත්තිමය බලය හරහා දෙන්නත ලබා ගත යුතුවන්. නෑ එන්නත ලබා ගැනීම සඳහා සැලැස්මක් තියෙන්න ඕන. අපි කියන්නේ ඕගොල්ලෝ හැම එකකින්ම දේශපාලනය කරන්න. කමක් නැහැ. නේද? පෙට්‍රෝලියම් එකට දාන්නකොට දේශපාලනින් ගන්න. අපි දන්නවනේ. වරාය පුරවන්නේ දේශපාලනින්. ගමේ පාර හදන්නේ තමන්ගේ පාක්ෂිකයන් ඉල්ලීමට. ඒවා දේශපාලනය කරන්න කමක් නැහැ తాවකාලිකව. හොඳ නෙවෙයි. හැබැයි අඩුම තරමේ මේ වැක්සින් කරන්නේවත් දේශපාලනෙන් ගලවන්න. ධනය බලය කියන මාතෘකාවෙන් ගල මේ මරණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අපි නැවත බල කරන්න. දැන් සිදුවෙච්ච දේ සිදුවියම අර මේ මොකද මේ ජනාධිපතිවරයා ගැන හදපු චිත්‍රය මොකද්ද? ඔබ මතක තබා ගන්න. මෙවැනි ව්‍යාකූලන්තේ මෙවැනි වැඩවලට විරුද්ධව තමයි ජනාධිපතිවරයා ජනවරමේ ප්‍රබල භූමිකාව මොකද්ද කිව්වේ? විනය. එක නීතියක් එක රටක්. මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දැනගන්න කැමතියි. අඩුම තරමේ වැක්සින් කරනවට ප්‍රතිපත්තියක් හදාගන්න බැරි පාලකයා. රටේ එක නීතියක් හදයිද? මේක ඔහු නොදන්න නෙවෙයි. ඔහුගේ අමාත්‍යවරු කෝටා ගන්න බව ඔහු නොදන්න නෙවෙයි. ඔහුගේ සමීපතම කණ්ඩායම් වලට විවිධ කෝටාවන් ලබා දෙන බව ඔහු නොදන්න නෙවෙයි. දැන් ජනාධිපතිවරයා එක නීතියක් එක රටක් හදන. හැබැයි අඩුම තරමේ වැක්සින් කරන්නේ සඳහාවත් එක ප්‍රතිපත්තියක් හදාගන්න බැරි වෙලා තියෙන නායකයන්ට. ඒ නිසා තමයි අපි බල කරලා කියන්නේ. මේ වැක්සින් දේශපාලනේ නතර කරලා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන ලද නිර්ණායකයන්ට වැඩපිළිවෙලට ප්‍රතිපත්තියට අනුරූපී වන පරිදි අද සිටවත් දැන් මේ චීනෙන් එන ලක්ෂ 5ක් අඩුම තරමේ එතෙන් සිටවත් මේ වැඩපිළිවෙල ගන්න. ඒතර මම දන්නවා මට හිමි තැන කොයි වෙලාවෙ මට ලැබෙයිද? මට 10%ද ලැබෙයිද? මට 20%ද ලැබෙයිද? මේකේ තියෙනවා 10%න් උඩ යන වැඩසටහනක් තියෙනවා මේක ඉදිරිපත් කරලා. දැන් 50% දක්වා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් 11ත් 20ත් අතර අර කණ්ඩායම්මයි. ඊළඟ 20න් උඩට ගියපුවාම තමයි නෑ 20 උඩට ඒ කණ්ඩායම් තියෙනවා 20ක් ආපුවම අවුරුදු 60ට වැඩි අනිත් අය ඉස්සලා තිබුණේ අවදානම් සහිතයිනේ. ඊට පස්සේ අවුරුදු 50ත් 60ත් අතර නිදන්ගත රෝග තියෙන අය. ඒගොල්ලෝ තමයි 20 දක්වා කාණ්ඩයට ඇතුළත් වෙන්නේ. අර මර්ධනය කණ්ඩායමත් අවුරුදු 60ට වැඩි අයත් 50ත් 60ත් අතර අවදානම් සහිත කණ්ඩායම. ඊළඟ 20ත් 20ත් 50ත් එන්නත් ලැබෙනකොට තමයි අර කණ්ඩායම් වලට අමතරව අනෙක් කණ්ඩායම් වලට දොරටු විවෘත වෙන්නේ. ඒක නේද සාධාරණ වෙන්නේ. මා කලිනුත් කිව්ව ඔබට ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍යවේදී කරන ඔබ එන්නත ගත්තද කියලා. ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරයා කියනවා මට හිමි අවස්ථාව තාම මට ලැබුණේ නැහැ කියලා. එහෙමයි. කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා දැන් කැනඩාවේ සාමාන්‍ය ගත්තොත් 51ක් එන්නත් කරන එකලා තියෙනවා. මීට සතියකට කලින් තමයි කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා එන්නත ගහගත්තේ. Taman හිමි අවස්ථාව. ලෝකේ එහෙම නායකයෝ උදාහරණ දෙලා තියෙනවා. පෙන්눔 කරලා තියෙනවා. හැබැයි අපි දුවගෙන ගිහිල්ලා හොරෙන් පැනලා ගහගන්න. ඒක මොනතරම්
නේද? අමානුෂික මිනිස්සුද මේ පාලකයෝ කියන එක විතරයි තේරුම් ගන්න තියෙන්නේ. එනිසා ඔබ කිව්ව එක හරි. අපි නැවත නැවතත් බල කරන්නේ එන්නත් කරන්නේ සඳහා ප්‍රතිපත්තිමේ වැඩසටහන දියත් කරන්න. සෑම පුරවැසියෙකුම දැනගන්න පුළුවන් තමන් අයිති කාණ්ඩේ කොතනද? ඒ කාණ්ඩයට තමන්ට හිමිවන්නේ කොච්චර එන්නත් ප්‍රමාණයක් ආවට පස්සේද කියලා. ඉතින් ඒක තමයි මම හිතන්නේ. ඒවට තමයි අපි ආණ්ඩුව හදන්නේ. එහෙම නැත්තම් නේද? අර නිකන් මේ මලකුණක් දැකපුවාම කපුට පොර කනවා වගේ. එහෙම නැත්තම් මලකුණක් දැක්කම බල්ලෝ පොර කනවා වගේ. එහෙමද ශිෂ්‍ය සමර සමාජයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා මේක බැලුමට අපිට පේන්නේ ඒක. නේද? අර නිකන් මලකුණක් දැක්කම බල්ලෝ කෑ ගගා බුර නේද? ගොරව අර මලකුණක් දැහ ගන්න දරන ප්‍රයත්නයක් වගේ. මේ ශිෂ්ට මිනිස්සුද? ශිෂ්ට පාලකයෝ. අපි ඉල්ලන්නේ අඩුම තරමේ මෙම ප්‍රශ්නෙටවත් මේ ප්‍රතිපත්තියේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න කියන එක තමයි අපි උන්ගෙන් ඉල්ලන්නේ. ඔබතුමා හරනම් මේ වෙලාවේ ඉන්නවනේ නිරෝධායනේ නේද? ඔව් මම දැක්කා මේ සමහර විබ්බඩවි වාර්තා කරලා තිබුණා මම ස්වයං නිරෝධයෙන් ලක් වෙලා තිබෙනවා පාර්ලිමේන්තුවේ ආශ්‍රිතයෙක් වෙලා කියලා. නම් කිසිවෙක්ගේ ආශ්‍රිතයෙක් වෙලා නැත්තවම එක. දෙකක් මම සතුටු වෙනවා අපිට විරුද්ධ දේශපාලකයන්ට නේද? සීනි බදු වංචා, පොල් තෙල් බදු වංචා, වැක්සින් වංචා, ඇම්බියුලන්ස් වංචා ඒ කිසිවක් කියන්න බැහැනි. ඒ නිසා රාජපක්ෂ කඳවුරේ රාජපක්ෂ ආණ්ඩුවේ විශේෂයෙන්ම Facebook වල වෙබ් අඩවි වල ක්‍රියාකරුවන්ට අපිට විරුද්ධව එවැනි අසත්‍ය පදනම් විරහිත ප්‍රවෘත්තියක් නිර්මාණය කරනවා යනකොට වෙන මොකුත් බෑ. එනිසා එක පැත්තකින් මම සතුටු වෙනවා. ඒ අයට යම් අහිංසක වින්දනයක් ලැබනවා නම් ඉතින් අපිට යම් අසත්‍ය ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා ඔවුන් මානසික වින්දනයක් ලැබනවා නම් ඒකත් මට පොඩි සතුටක් තිබෙනවා මේ කොරෝනා වෙලාවේ නේද? විශාල ජනතාව පීඩාවක ඉන්න වෙලාවක මේ දැඩි සංචරණ සීමාවන් හේතුවෙන් මානසික ආතතියට පත් වෙලා තිබෙන වෙලාවක උන්ට පුළුවන් නම් යම් වින්දනයක් ලබන්න වෙනි ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා ඉතින් මම ඒක ගැන සතුටු වෙනවා. ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා අපි දේශපාලනය හරියට කරමු නේද? ඔය වැනි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මම කියන්නේ ඔබගේ බලකය යොදවන්න එපා. ඒකෙන් ඔබට කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔබ යොදවන්න මේ වෙලාවේ නම් මේ කොවිඩ් මර්ධනය සඳහා ඔබගේ මුළු කාලයමත් මුළු ව්‍යායාමයත් යොදවන්න. එතකොට ඔබගේ මඩ බලකයන් අරා විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කිරීම වළක්වන්න කියන එක තමයි අපිට තුමුන් ඉල්ලන් තියෙන්නේ. වාහනයක් එහෙම හම්බ වෙනවද කොහොමද තත්ත්වය? විශේෂයෙන්ම මම දැක්ක කැබිනට් පත්‍රිකාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කළා තිබුණා. ඒක සමහර ප්‍රවෘත්තිවල සඳහන් වෙලා තිබෙන්නේ නවක മന്ത്രിවරු කියලා. නමුත් සමහර ඒවා වගේ සඳහන් වෙලා තියෙනවා සීළු മന്ത്രിවරු කියලා. කෙසේ වුවත් අපේ ප්‍රතිපත්තිය මිට කලිනුත් කියලා තිබෙනවා. පාර්ලිමේන්තු മന്ത്രിවරුකට වාහනයක් ඔහුගේ දූර කාලයට පත් වුණාට පස්සේ රජයේ විසින් ලබා දිය යුතුයි. ඔහු සරල වාහනයක්. ඔහු മന്ത്രി ධුරය අවසන් වූාට පසුව ඒ වාහනය යලි ආණ්ඩුවට බාර දිය යුතුයි. ඕක තමයි අපේ ප්‍රතිපත්තියේ වාහන පිළිබඳ. රාජ්‍ය නිලධාරීන් ඉන්න ඔහුගේ තනතුරට වාහනයක් ලැබෙනවා. ඔහුගේ තනතුරෙන් ඉවත් වුණාම ඔහු වාහනේ තියලා යන්න ඕන. ඔකනේ තියෙන්නේ. ඉතින් മന്ത്രിවරයෙක් කවුරුදු පාකටපත් වෙනවා. ආණ්ඩුවේ වාහනයක් ලබන සරල වාහනයක්. කුඩා වාහන ඔය V8 ජීප් රථ නොවේ සාමාන්‍ය වාහනයක් ලබා දෙනවා. නැවත වාහනේ දීලා යනවා. ඒක තමයි හොඳම යෝග්‍ය ප්‍රතිපත්තිය මේකට තිබෙනවා. නමුත් ආණ්ඩුව කටයුතු කරා පර්මිට් ලබා දෙන ප්‍රතිපත්තියකට ගියා. එතකොට 62000ක් වගේ ඩොලර් 62000ක් විතර වටින පර්මිට් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ තීරු බදු රහිතව CIF වැලියු එකට ඩොලර් 62000ක් වටින වාහනයක් ගන්න පුළුවන්. ඒක මිලියන ගණනක් වෙනවා ඒ වාහනේ. මට මතකයි ඒ කාලේ ටොයෝටා එක එවැනි ලොකු වාහනයක් ලංකාවට ආනයනය කරලා තිබුණේ නැහැ. ඒ නිසා පසුව ටොයෝටා එක විශේෂයෙන් ඒ තීරු බදු සීමාවටම වාහනයක් හැදුවා. හරිද? එහෙම තමයි වාහන ලංකාවට එන්නේ. ඉතින් ඒ වෙලාවෙදිත් අපි ඩොලර් 15000ක් පමණ වෙන 62000ක බලපත්‍රයක් තිබුණා. 15000ක් පමණ වෙන කැබ් රථයක් තමයි අපි විසින් ආනයනය කරලා ලැබුණේ. ඊළඟ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කැබිනට් පත්‍රිකාව අනුව ආණ්ඩුව විසින්ම වාහන මිලදී අරගෙන ලොට් එකක් ගන්නකොට එනවනේ ඔය මං හිතන්නේ 225ක් විතර ගන්නකොට නිකන් ගත්තොත් නේද 10ක්වත් නිකන් හම්බ වෙනවද ඉතින් සාමාන්‍යයෙන් එහෙම 10ක් ගත්තත් හම්බ වෙනව නේද 25ක් විතර හම්බ වෙනවා හරිද එඳ ඔක්කොම ලොට් එක ආණ්ඩුවම ගඩලා മന്ത്രിවරුන්ට දෙන්න හරිද ඒ කිසිසේත්ම යෝග්‍ය ක්‍රියාවලියක් නෙවෙයි විශේෂයෙන් මේ වගේ වෙලාවක්
ICU වල නේද අවශ්‍ය නැ ඇඳන් නැහැ කියලා විශාල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඇම්බියුලන්ස් වල හිගතාවයක් මතුවලා තිබෙනවා. මා දැක්ක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා එතුම නේද ලේකම් හරි කවුරු හරි කියනවා මේ PCR පරීක්ෂණ නතර කරන්න ඕන මේ මොකද වැඩි ප්‍රමාණයක් විදේශගතට ඩොලර් ඇදිලා යනවා කියලා. ආණ්ඩු ඩොලර් හිගයක් නිසා කහ නතර කරනවා. ටයර් නතර කරනවා. ටයිල් වර්ග නතර කරනවා. ඒ ඩොලර් නැහැ කියලා. නේද? එතකොට මේ ජනතාවගේ මූලික අවශ්‍යතා සියල්ල නතර කරමින් විශාල කොවිඩ් වසංගතයේ හේතු කොට විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් මතුවලා තිබෙන වෙලාව මොන මිනිහෙක්ටද පුළුවන්කම තිබෙන්නේ ඔවැනි වාහනයක් අරගෙන ඒකේ වාඩි වෙලා යන්න. ඒවා නිකන් මිනිස්සුන්ගේ ජීවිත උඩින් යනවා වගේ වාහනවල යනවා කියන්නේ. තේරුම් ගන්න. මිනිස්සු පාර දිග බුදියාගෙන නේද? ඒ බුදියාගෙන ඉන්න මිනිස්සුන් උඩින් නේද ගල් රෝලයක් කරන් යනවා වගේ හැඟීමක් දැනෙන්න ඕන. ඕම වාහනයක වාඩි වෙනකොට. හැබැයි එහෙම දැනෙන්නේ කාටද? ඇත්ත ජනතාව වෙනුවෙන් තෝරාපත් වෙන පාලකයන්ට. මේගොල්ලෝ ව්‍යාජ ජනතාව වෙනුවෙන් පිණිහිටන පාලකයන්. ඒ නිසා මෙවැනි ව්‍යසනයක් වෙලාවදී මෙවැනි වාහන ගෙන්වීම සඳහා ධර්මයේ ප්‍රයත්නය මුළුමනින්ම නතර කළ යුතුයි. මා දන්නවා දැන් නතර කරා කියලා තොරතුරක් තිබෙනවා. හැබැයි තවත් වාර්තා වෙනවා. නතර කරත් නීත්‍යානුකූලව නතර කරගත හැකිද කියන ප්‍රශ්නයක් තිබෙනවා කියලා. මොකද ඒ සඳහා අවශ්‍ය වෙන ණයවර ලිපි නිකුත් කරලා තිබෙනවායි කියලා. මම දන්නේ ඒ පිළිබඳ තොරතුරු. නමුත් එහෙමත් වාර්තා වෙමින් තිබෙනවා. ඒ නිසා මේක හොරෙන් කරන්න ගියේ. මත තියාගන්න. හොරෙන් කරන්න ගියේ. මොකද අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව දානකොට කොවිඩ් වසංගත තත්ත්වය දන්නේ නැද්ද? අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව දානකොට රටේ ඩොලර් හිගයක් තියෙන බව දන්නේ නැද්ද? අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව දානකොට කහ නතර කරලා ටයර් නතර කරලා ටයිල් නතර කරලා නේද අමතර උපකරණ සියල්ල නතර කරලා තියෙන බව දන්නේ නැද්ද? දැනගෙන දැම්මි. ගේන්නමයි දැම්මි. වැඩි මොකද උනේ? පත් වුණා. විශේෂ මාධ්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා. නේද? විශාල හඬක් නැගුණ විරෝධයක් ආවා. ඒ විරෝධය මොකද වෙන්නේ? අග්‍රාමාත්‍යවරයාම නැවත දාලා අකුල ගන්න. අකුල ගත්තට පස්සේ මම දැක්ක සමහර අය මේ පෝස්ට් හදලා දානවා ලියනවා. නේද? මොකද්ද? වාහන ආනයනය කිරීම ආනයන නතර කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයෙක් ගන්න ලැබූ තීන්දුවට අපේ පින් අනුමෝදනා කියලා. හරි. ඉතින් මේ වගේ විකුරු වැඩ කරන්නේ නිසා හොඳින් තේරුම් ගන්න මේගොල්ලෝ දෙබිඩ්ඩු කියලා. ඒගොල්ලෝ දෙබිඩ්ඩු හොඳින්. ඒගොල්ලෝ ඇත්ත මුහුණට අමතරව තව මුහුණකුත් තියෙන ඒගොල්ලන්ට. බොරු මුහුණක් තියෙනවා. හරිද? බොරු මුහුණ තමයි පෙන්නන් ඉන්නේ. ඒගොල්ලන්ගේ ඇත්ත මුහුණ වෙනස්. ඒ නිසා අපි කියන්නේ මේ ඔක්කොගෙන් පෙන්නු කරන රටේ ජනතාවට වෙන මොකුත් මම පාලකයා මොන වර්ගයේ පාලකයන්ද කියන එක පෙන්නු කරන්නේ. ඉතින් ජනතාව ඉතින් ඕනෑමටත් වඩා වැඩි සිදුවීම් නිර්මාණය වෙලා තියෙනවා. සිදුවීම් ඇති වෙලා තියෙනවා. අත්දැකීම් තිබෙනවා. මේ පාලකයන් කවර වර්ගයේ පාලකයන්ද කියලා තේරුම් ගන්න. ඉතින් මේ වෙලාවෙත් ওই වාහන ආනය කිරීම සඳහා පෙන්නු කරන මේ පාලකයන් කවර වර්ගයේ පාලකයන්ද කියලා සාධකයි. හැබැයි පසුගියදා මාධ්‍යමයේදී ජොන්සන් අමාත්‍යවරයාගේ රජයට ඇතිතරම් මුදල් දිනනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් වල කිසිම අඩුපාඩුවක් නැහැ. මේකෙන් මේ දේශපාලනය කරන්න හදන්නේ කියලා. ඔව් මම දැක්කා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා ආණ්ඩුවට උවමනා තරම් සල්ලි තියෙනවා කාටත් වැටුප් ගෙවන්න පුළුවන් ICU වලට ඇඳන් ගන්න පුළුවන් සෞඛ්‍යයට දෙන්න පුළුවන් එන්නත ගේන්න පුළුවන් සියල්ලට මුදල් තිබෙනවායි කියලා. ඒක කිව්වෙත් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කොවිඩ් බාර් රාජ්‍ය ඇමතිනිය දානපතියන්ගෙන් පරිත්‍යාගශීලීන් එල්ලුවට පස්සේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් යම් මුදලක් පරිත්‍යාග කරන්න යම් ආධාරයක් දෙන්න කියලා. ඉතින් ජොන්ස්ටන් ප්‍රනාන්දු එහෙම කියලා කට ගන්න හම්බුනේ නැහැ. ආණ්ඩුව බංග්ලාදේශයෙන් ඩොලර් බිලියන 200ක් ගත්තා. ඉතින් මේ මුදල් තිබෙනවා නම් වියදම් කරන්න සියල්ලට හරියන්නේ ඇති වෙන්න පිරෙන්න භාණ්ඩාගාරේ මුදල් තිබෙනවා නම් ඇයි තවත් ණය අරගෙන ණය පස්සේ දුවන්නේ? ඉතින් ඇත්තටම මේ තිබෙන්නේ ආණ්ඩුව තිබෙන මුදල් ටික මෙවැනි ආකාරයේ තමන්ගේ සුඛෝභෝගී ජීවිත සඳහා වියදම් කරනවා. ඇත්තටම මේ රටේ මේ මොහොතේ සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන ඕන මුදල යොදවන්නේ නැහැ. ඒක තමයි මේකේ තිබෙන ඇත්ත කතාව.